ඇසලපුර පසළොස්වක පොහෝ දිනයේ විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ ඒ වගේම ඇමති අංශ කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරි මහත්මීන්ගේ ආරාධනාව පරිදි ඒ වගේම සියලුම නිලධාරි මහත්මීන්ටත් මම ආරාධනා කර සිටිනවා බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පූජා කිරීමේ අවස්ථාවට සම්බන්ධ වන හැටියට සාදු 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 වට වැඩම අවදාළ අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී බුදුන් වහන්සේට මල් පහන් සුවඳ දුන් පූජා කිරීමේ අවස්ථාවයි සිදුවන්නේ. නිලධාරි මහත්මීන් කීප දෙනෙකුට ආරාධනා කර සිටිනවා මේ මල් පහන් පූජා කරන හැටියට බුදුරජාණන් වහන්සේට. මීළඟට තිබෙන්නේ දේශකයන්න් වහන්සේ වෙනුවෙන් දහත් පූජා කිරීමේ අවස්ථාව. ඒ සඳහා ඇමති අංශ කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දිනේ වැඩම අවදාළ දේශකයන්න් වහන්සේට දහත් පූජා කරන හැටියට. සාදු සාදු සාදු. විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වික්‍රමාර්චි තිලකරත්න මැතිතුමන් ඒ වගේම ඇමති අංශ කොට්ටාශයේ අධ්‍යක්ෂකතුමන් අශෝක නැවුගලගේ මැතිතුමන්ගේ ඒ වගේම ඇමති අංශ කොට්ටාශයේ පොලිස් අධිකාරී පරිපාලනතුමන් ඇතුළු සහකාර පොලිස් අධිකාරීතුමන්ලාගේ ඒ වගේම ඇමති අංශ කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන් වෙනුවෙන් ඒ වගේම සියලුම අංශවල ස්ථානාධිපතිතුමන්ලා ස්ථානාධිපතිතුමියන් ඇතුළු සියලුම නිලධාරි මහත්මීන් වෙනුවෙන් අද දින ධර්ම දේශනාව සඳහා වැඩම අවදාළ මහාචාර්ය රාජකීය පඬිත අවසරයි ඉන්දිරාගාරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ নমස්කාර පූර්වකව ඇමති අංශ කොට්ටාශයේ පරිශ්‍රය වෙනුවෙන් ඔබ වහන්සේව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. එසේනම් සබ්බදානං ධම්මජානං ජිනාති සියලු ධර්මයන් පරයා ධර්ම දානය උතුම් කොට බුදුරජාන් වහන්සේ දේශනා කර වදාලා තිබෙනවා. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී අප වෙනුවෙන් ධර්ම දේශනාව සිදු කරන හැටියට ආරාධනා කර සිටිනවා. අවසරයි හාමුදුරනේ. රුවන් සරණයි සියලු දෙනාටම පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු තුන් සැරයක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนัง සම්පුන්නං ปานาติปาตา เวรมณี สิกขาปดัง සමාදියාමි อดินนาดานา เวรมณี สิกขาปดัง සමාදියාමි กาเมสุมิจฉาจารา เวรมณี สิกขาปดัง සමාදියාමි มุสาวาทา เวรมณี สิกขาปดัง සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานา เวรมณี สิกขาปดัง සමාදියාමි ติสรณีนสัดถิงปัญจศีลังธัมมัง
සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස සංබුද්දස්ස සුසුඛං වත ජීවාමාති ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වත්නි අප විසින් tempත් කරන්නට යෙදුන මල් ගිලම්පස ආදී කොට ඇති පූජාවන් තථාගත ලෝක ස්වාමී බුදු පියාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා කියලා සාදු කියමු. අද මේ ස්ථානයේහි ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබ සාධක සංගමේ සහ අනිකුත් සියලු මාංශයන්ගේ දායකත්වය ඇතුව සංවිධානය කරනු ලබන ඇසළ පොහොය නිමිත්තෙන් පවත්වන මාසික ධර්මානුශාසනාවේ අද ධර්මානුශාසනාවටයි සූදානම. විශේෂ ආරක්ෂක දිසාවබාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් එවැගේම ඇමති ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු කොට ඇති පිරිසගේ ආශිර්වාදයෙන් හා මාර්ගෝපදේශකත්වයේ යටතේ සහකාර පොලිස් අධිකාරී සුබ සාධකතුමාගේ සහ සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරි මහතුන්ගේද ස්ථානාධිපති ඇමති ආරක්ෂක කොට්ටාසේ උපදෙස් අනුව අද දවසේ මේ පින්කම සංවිධානය කෙරෙනවා. ඇමති ආරක්ෂක කොට්ටාසේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ ආධ්‍යාත්මික වර්ධනය සිදු කිරීම ආරමුණු කරගෙන විශේෂයෙන්ම පසුගිය මේ මාසේ 9 වෙනිදා කලාකාරී පිරිසක් සමග ගැටුමකදී ප්‍රභූවරයා සමගම අභාව ප්‍රාප්ත වන්නට යෙදුන පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරිතුමා ඇතුළු කොට ඇති සියලුම මියගිය නිලධාරීන් නිලධාරිනියන් ඇතුළු හැම දෙනාට පින්පෙත් පැමිණවීමත් මේ පින්වත් හැම දෙනාටමත් ඔබගේ පවුල්වල සෑම දිනාටමත් නිරෝගී සම්පත චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අද දවසේ මේ පින්කමේ විශේෂ බලාපොරොත්තුව වෙනවා. අද මේ ධර්මදේශනාව සඳහා මට ආරාධනා කිරීමේදී ඔබ හැම වෙනුවෙන් ඒ සඳහා වෙහෙස මහන්සි ගත්තේ අපේ මිත්‍රානන්ද සාජන් මහත්තයා. එතුමා බොහොම මිත්‍රානන්ද වගේම මිත්‍රශීලී විදිහට මට ආමන්ත්‍රණය කළා. ඒ ඉඳ මට නෑවිත් දරුව ගියා. නැත්තම් පොයේ දවස් වලට සාමාන්‍යයෙන් මේ වගේ පිට ධර්මානුශාසනාවලට යන්න සාමාන්‍ය හැකියාවක් මට නෑ. විහාරස්ථාන දෙක තුනක වැඩ ආවරණය කරන්න තියෙන නිසා. කෙසේ වෙතත් මිත්‍රානන්ද මැතිතුමාගේ මැදිහත් වීම ඉල්ලීම අහක දාන්න බැරි වුණා. මං කැමති මේ ඔබට කිසියම් කාරණාවක් කියන්න. මෙතන ඉන්න හැමෝම පොලිස් නිලධාරීන්. මම බොහොම ළඟින් ආශ්‍රය කරනවා පොලිස් නිලධාරීන්. ගානකට තමයි ආශ්‍රය කරන්නේ. පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ගානකට තමයි ආශ්‍රය කරන්න ඕනේ. ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්න හොඳ නැහැ. ගොඩාක් ඈතින් ආශ්‍රය කරන්නත් හොඳ නැහැ. පොලිස් නිලධාරීන් එක්ක ගනුදෙනු කරනකොට අලි ගොඩ දානවා වගේ තමයි ආශ්‍රය කරන්න ඕන. ඒක නිසා මම බොහොම ළඟ ඒත් තරමක ඈතින් ඉන්න ආශ්‍රයක් තමයි තියෙන්නේ. ගොඩාක් ළඟින් ආශ්‍රය කරපුවාම ගමේ අයත් දැනගන්නවා මම පොලිසියත් එක්ක ළඟ වැඩි කියලා. එතකොට ඔය අරවා මේවට අහුවෙච්ච උන් ඔක්කොම එනවා පොලිසියට යනවට කලින් පන්සලට. කාරුණික පින්වත්නි, පොලිස් නිලධාරියෙක් වුණත් ඔබ හැමදෙනාම ආදරණීය තාත්තලා එහෙම නැත්නම් අම්මලා සහෝදර සහෝදරියෝ. ඒ කාරණාව ගැන හිතලා තමයි මම විශේෂයෙන්ම මේ කරුණ විශේෂයෙන් මතක් කරන්න ඕනේ කරන්නේ. අපි හැම කෙනාටම තියෙන්න ඕනේ ජීවිතයක්. තියෙන්න ඕනේ ජීවිතයක් කියලා මම අවධාරණය කරන්නේ තියනවද කියන්න දන්නේ නැති හින්දා. තියෙන්න ඕනේ ජීවිතයක්. තියනවද කියන්න මම දන්නේ නැහැ. ඒක තියනවද කියලා ඔබට හොයාගන්න පුළුවන් වෙන විදිහේ කරුණු ටිකක් මට කියන්න ඕන. මං හද නිදහසේ කතා කරන්නේ. බොහෝම නිදහසේ.
ඒකට හේතුව තමයි මෙතන පොඩි ළමයි නෑ. පොඩි ළමයි නැති වෙච්චාම හරිය නිදහසේ බණ කියන්න පුළුවන්. ඊට අමතරව සිල් ගත්ත අය නෑ. ඒ උන් කියවෙන්න ගියේ සිල් ගත්ත අය නෑ. ඒකත් ලොකු දෙයක් මට. මොකද නිදහසේ කතා කරන්න පුළුවන්. එකම බාධාවකට තියෙන වීඩියෝ කරන එක විතරයි. ඒක ගැන හිතලා මං කාරණා ටික කියන්නම්. එතකොට නැත්තම් මේක මුන් දැම්මොත් Facebook තව එකක්. ජීවිතය කියන්නේ ඇඟ නෙවෙයි. ඇඟ කියන්නේ ජීවිතේ නෙවෙයි. සිංහලෙන් කියනවා නම් බොඩි කියන්නේ ලයිෆ් නෙමෙයි, ලයිෆ් කියන්නේ බොඩි නෙවෙයි. ඒතර ලයිෆ් කියන්නේ මේන්ටේන් කරන්න ඕන එකක්. බොඩි කියන්නේත් මේන්ටේන් කරන්න ඕන එකක්. ඇඟ කියන්නේ නඩත්තු කරන්න ඕන එකක්. ජීවිතය කියන්නේත් නඩත්තු කරන්න ඕන එකක්. හරි පැහැදිලිවම ඇඟ නඩත්තු කරන එක කරනවා. අපි කවුරුත් ඒ ගැන වාද විවාද කරන්න දෙයක් නැහැ. මම දන්නේ නැහැ ජීවිතය නඩත්තු කරනවද කියලා. ඇඟ නඩත්තු කරන්න තමයි පේවයසේ මහත්තුරු ඇඟ නඩත්තු කරන්න තමයි අද අපේ අධ්‍යක්ෂතුමා ඉන්නවද මෙතන? ඇඟ නඩත්තු කරන්න තමයි කන්නේ බොන්නේ. අඳින්නේ පළඳින්නේ. ඇඟ නඩත්තු කරන්න. බෙහෙත් ගන්න ඇඟ නඩත්තු කරන්න, ජීවත් වෙන්න නෙමෙයි. අපි ගුලි කල්ක චූර්ණ කවාත අරිෂ්ට ටැබ්ලට් කැප්සියුල්ස් ඔපරේෂන්ස් ඔක්කොම කරන්නේ ඇඟ නඩත්තු කරන්න, ජීවත් වෙන්න නෙමෙයි. අපි කන්නේ ඇඟ නඩත්තු කරන්න. අපි අපේ දරුවන්ට කවන්නේ දරුවන්ගේ ඇඟ නඩත්තු කරන්න. බොන්නේ බීම ಜಾති ගන්නේ ඇඟ නඩත්තු කරන්න. කෑම බීම ආහාර පාන. ඒක වැරදි නෙමෙයි. හරි. හැබැයි ඒකෙන් නඩත්තු වෙන්නේ ඇඟ, ජීවිතේ නෙමෙයි. කාලා ජීවත් වෙන්න බෑ. කාලා පණ රැක ගන්න පුළුවන්. ආහාර පාන අරගෙන ජීවත් වෙන්න බෑ. ආහාර පාන අරගෙන නඩත්තු කරන්නේ ඇඟ. ජීවිතේ නඩත්තු කරනවා කියන්නේ වෙන එකක්. බේත් හේත් තරම් නඩත්තු කරන්නේ ඇඟ. බේත් හේත් තරම් ජීවිතේ නඩත්තු කරන්න බෑ. ජීවිතේ නඩත්තු කරනවා කියලා කියන්නේ ලයිෆ් මේන්ටේන් කරනවා කියන්නේ that is another thing. වෙන එකක්. අඳින්නේ ඇඟ වහන්න, ජීවිතේ නඩත්තු කරන්න නෙවෙයි. දරු මල්ලු හම්බ වෙන්නේ ඇඟට, ජීවිතේට නෙවෙයි. ඇඟවල් දෙකක් එක්ක වුණාම තමයි දරුවෙක් හම්බ වෙන්නේ. ගෙයක් ඕනේ ඇඟක් තියාගන්න. පුටුවක් ඕනේ ඇඟ වාඩි කරවන්න. ඇඳක් ඕනේ ඇඟ ඇල කරන්න. ව්‍යායාම ඕනේ ඇඟ ෆිට්නස් එක තියාගන්න. It's not a life. ජීවිතය කියන්නේ ඒකට නෙවෙයි. පළවෙනිම ප්‍රශ්නේ මං ඇහුවේ ඒකයි. ජීවිතේ නඩත්තු කරනවද නැද්ද කියන එක තම තම නැනපමණින් දැනගත යුතුය. අද මේ අහගෙන ඉන්න කාරණාව ඔබට නිකන් අහගෙන ඉන්න බෑ. ඔබට සිද්ධ වෙනවා මතක තියාගෙන ඉඳලා ගෙදර ගිහින් මේ මාතෘකාව කතා කරන්න. ගෙදර මාතෘකාව කතා කරන්නම ඕන. කතා කරන්න ගෙදර යන්න ඕන. ගෙදර ගිහින් කතා කරන්න මේ මාතෘකාව මතක තියෙන්න ඕන. ඒකට හේතුව ජීවිතය කියන්නේ තනියම භුක්ති විඳින එකක් නෙමෙයි. ආහාර පිඟානක් තනියම භුක්ති විඳින එකක් ඇඟට. ඇඳුම තනියම අඳින එකක් ඇඟට. ඉන්ජෙක්ෂන් එක තනියම ගහගන්න එකක් ඇඟට. ඇඳ තනියම නිදන එකක් ඇඟට. පුටුව තනියම වාඩි වෙන එකක් ඇඟට.
ජීවිතේ තනියම භුක්ති විඳින එකක් නෙමෙයි. ඒ වෙනස. ජීවිතේ ඇඟයි අතර තියෙන වෙනස මට පැහැදිලි කරන්න එක නිදර්ශනයක් විතරක් කියන්න වෙලාව තියෙනවා. ගොඩක් වෙලාව ගන්න හොඳ නැහැ. ඒ තමයි සත්තු ඉන්නවනේ අපේ පූසෝ බල්ලෝ ආදි කොට ඇති ඔක්කොම සත්තු. කිසිම සතෙකුට ජීවිතයක් නැහැ. කිසිම සතෙකුට ජීවිතයක් නැහැ. මම මේ කියන කාරණාවට විරුද්ධව ඕනනම් සත්ත්ව ලෝකයෙන් දශම ස්ථාන සංඛ්‍යාවක එක නිදර්ශනයක් ගේන්න පුළුවන් වෙයි නෑ කියලා කියන්නේ. අතිශය බහුතරයක්, ශාතිශය බහුතරයක් සත්තුන්ට ජීවිත නැහැ. ඇත්තටම almost all වගේ තමයි. සත්තුන්ට ජීවිත නැහැ. ඇයි ජීවිත නැහැ කියලා මං තදින්ම අවධාරණය කරන්නේ. කිසිම සතෙකුට බාර්යාව නැහැ. බාර්යාව නැත්තම් ජීවිතයක් නැහැ. දැන් බාර්යාවන්ට ටිකක් පොඩි ඉහළ යන ගතියක් එනවා. බාර්යාවක් නැත්තම් ජීවිතයක් නැහැ. ඒ වගේම ස්වාමි පුරුෂයෙක් නැත්තම් ඒ ජීවිතයක් නැහැ. ඒතර ඔබ හිතනවා හාමුදුරුවන්ට ජීවිතයක් නැතුව ඇති කියලා. තාම ඉවර නැහැ. ඒ විතරක් නෙවෙයි. අම්මා තාත්තා නැහැ කිසිම සතෙකුට. කිසිම සතෙකුට භාර්යාවක් නැහැ. කිසිම සතෙකුට ස්වාමි පුරුෂයෙක් නැහැ. කිසිම සතෙකුට අම්මෙක් අප්පෙක් නැහැ. කිසිම සතෙකුට දුවෙක් නැහැ, පුතෙක් නැහැ. කිසිම සතෙකුට නැන්දෙක් නැහැ, මාමෙක් නැහැ, බාප්පෙක් නැහැ, පුංචි අම්මෙක් නැහැ. කිසිම සතෙකුට ආගමක් නැහැ. දැන් මේ නැහැ කියලා කියන ඒවා නැත්තම් ජීවිතයක් නැහැ. කිසිම සතෙකුට ආචාර ධර්ම නැහැ, ethics. කිසිම සතෙකුට සංස්කෘතියක් නැහැ. කිසිම සතෙකුට සාහිත්‍යයක් නැහැ. කිසිම සතෙකුට වින්දනයක් නැහැ. කිසිම සතෙකුට භාෂාවක් නැහැ. ඒ නැහැ කියන ඒවා නැත්තම් ජීවිතයක් නැහැ. මම ඒකයි කිව්වේ ජීවිතයක් තියෙන්න ඕනේ. තියනවද දන්නේ නැහැ. දැන් මේක පොඩි ප්‍රහේලිකාත්මක ප්‍රකාශයක් නිසා චුට්ටක් පැහැදිලි කරගමු. කිසිම සතෙකුට භාර්යාවක් නැහැ. ස්වාමි පුරුෂයෙක් නැහැ. ඉන්නේ ගෑනු සත්තුන්ට පිරිමි සත්තුයි, පිරිමි සත්තුන්ට ගෑනු සත්තුයි ඉන්නවා. මං හරි නිදහසේ අද කතා කරන්න කියලා කිව්වනේ. ගෑනු සතාට පිරිමි සතා ඉන්නවා, පිරිමි සතාට ගෑනු සතා ඉන්නවා. ගෑනු සතා කියන්නේ භාර්යාව නෙමෙයි. පිරිමි සතා කියන්නේ ස්වාමි පුරුෂයෙක් නෙමෙයි. සත්තුන්ට ගෑනු සත්තු, පිරිමි සත්තු ඕනේ වෙන්නේ ඇඟට, ජීවිතේට නෙමෙයි. ජීවිතේ වෙන එකක්. ගෑනු සතා වෙන්නේ පිරිමි සතාගේ ජීවිතේට නෙමෙයි, පිරිමි සතාගේ ඇඟට. පිරිමි සතා වෙන්නේ ගෑනු සතාගේ ජීවිතේට නෙමෙයි, ගෑනු සතාගේ ඇඟට. ඕනේ දවසට සහ වෙලාවට ඌට ගෑනු සතෙක් හරි පිරිමි සතෙක් හරි ඕනේ මිසක් ඊට පස්සේ ඌට අදාළ නැහැ. ජීවිතයක් තියෙන්න විදිහක් නැහැ. ගෑනු සතා වශයෙන් විතරක් නම් පිරිමි සතාට ගෑනු සතා වශයෙන් විතරක් නම් ඕනේ කරන්නේ මට මීටත් වඩා පල්ලෙහාට ඇවිදිලා මේක විස්තර කරන්න බෑ කැමරාව තියෙන නිසා ඕනෙත් නෑ එහෙම පල්ලෙහාට ඇවිදිලා විස්තර කරන්න. ඔබට තේරෙනවා කියන්නේ මොකද්ද කියලා. කිසිම සතෙක් ඉන්නවද, පූසෙක් හරි බල්ලෙක් හරි ඉන්නවද ඇත්තට ගෑනු සත්තුන්ට ආදරය කරන? කිසිම සතෙක් ගෑනු සතට ආදරේ නැහැ. කිසිම ගෑනු සතෙක් පිරිමි සතාට ආදරෙත් නැහැ. ඇයි නැත්තේ? ගෑනු සතා කෑවද බිව්වද කියලා හොයලා බලනවද? අඩු ගානේ ඌට ඕන වැඩේ කෙරෙන වෙලාවටවත් මූ ඉන්නේ බඩගින්නේද කියලා හොයලා බලනවද? ඌ ඉන්නේ කාලාද කියලා හොයලා බලනවද?
එහෙම නැහැ. එතෙන් ශාරීරික උවමනාවක් සඳහා කරන වැඩක් නම් ඒක ආදරණීය සම්බන්ධයක් වෙන්න බෑනේ, භාර්යාවක් වෙන්න බෑනේ. ගෑනු සතෙක් විතරයි. උන්ගේ සීසන් එක නෙමෙයි නම් ගෑනු සතුන්ට උන් සලකනවද නැහනේ. ගෑනු සතු ඕනද? ඕනෙත් නැහනේ. මොන්න තරම් ළඟින් හිටියා වුණත් එකට කණ්ඩ දුන්නාම ගොරව ගන්නවනේ. ගෑනු සතුන්ට කණ්ඩ දීලා ඉවර වෙලා පස්සේ කන පිරිමි සත්තු ඉන්නවද? ලේඩීස් ෆස්ට් සත්තු. කිසි ගෑනු සතෙක් ඉන්නවද පිරිමි සතා කොහෙද යන්නේ කියලා හොයලා බලන? පිරිමි සතා කොහෙද යන්නේ? පිරිමි සතා කාටද කෝල් කරන්නේ? පිරිමි සතා ඒ අදින්න හොඳ නේද? එහෙම හොයලා බලන ගෑනු සත්තු ඉන්නවද? එහෙම නෑ. කිසිම සතෙක් ගෑනු සතෙක් පිරිමි සතෙක් ගැන හොයන්නේ බලන්නේ කවුරු එක්කද යන්නේ කොහෙද යන්නේ කියලා. ඇයි? ඒගොල්ලෝ අතර ජීවිත සම්බන්ධතා නැහැ. ජීවිත සම්බන්ධතා කියන්නේ ආදරය, ස්නේහය, ලෙන්ගතුකම හා විශ්වාසය. ඒ ටික නඩත්තු වෙන්න ඕන කොයි වෙලාවෙත්. නඩත්තු වෙනවා කියන්නේ අවුරුද්දකට සැරයක් කරන වැඩක් නෙවෙයි. It should be done always, daily. දිනපතා හැමදාම නිරන්තරයෙන් නඩත්තු වෙන්න ඕන එකක්, අප්ඩේට් වෙන්න ඕන එකක්, යාවත් කාලීන වෙන්න ඕන එකක් ස්නේහය කියලා කියන්නේ. ආදරය කියලා කියන්නේ. විශ්වාසය කියලා කියන්නේ. විශ්වාසය තහවුරු වෙන්න ඕනේ, ආදරය යාවත් කාලීන වෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ මිනිස්සුන්ට ජීවිත තියෙන්න ඕනේ කියලා. තියනවද දන්නේ නැති හින්දා. කිසිම සතෙක් ඉන්නවද තාත්තා අඳුනන? කිසිම සතෙක් තාත්තා අඳුරන්නේ. කිසිම සතෙක් අම්මා ටික කාලයකට පස්සේ අඳුරන්නේ නැහැ. අම්මා ජීවතුන් අතර ඉන්නව සම්බන්ධයක් නැහැ. අම්මා සතෙක් නෙමෙයි. කිසිම සතෙක් ඉන්නවද අම්මට තාත්තට සලකන? නැති බැරි විච්චාම කෑම හදලා ගිහින් දෙන හෝ කෑම ඇදගෙන ඇවිදින්න කන්න දෙන. එහෙම නැහැ. ඔය බල්ල පූස ඕන තරම් පාරේ මැරෙන්නේ කන්නේ නැතුව උන්ට පැටව ඉන්නවනේ. මං කියන්නේ හිතුවේ නැත්තම් අලුතෙන් හිතන්න. අපි හිතනෝනේ කන්න දුන්නාම බල්ලෙක් වලි ගවනනවයි කියලා. ඒක ඇත්ත. හැබැයි උන්ගේ මනුස්සකමට නෙවෙයි. ඒ උගේ හැටි. අපි ගාව ජීවිත සම්බන්ධතාව තියනවද කියලා බලන්න හොඳ නිදර්ශනයක්. කිසිම පිරිමි සතෙක් තමන්ගේ දරුවන්ව අඳුරන්නේ නැහැ. කිසි පිරිමි සතෙක් තමන්ගේ පැටව අඳුරන්නේ නැහැ. සත්තුන්ට කතා කරන්න පුළුවන් වුණොත් වෙන්නේ නැහැ. සත්තුන්ට කතා කරන්න පුළුවන් වුණොත් ගෑනු සතෙක් කිව්වොත් එහෙම පිරිමි සතාට මේ පැටව උඹේ කියලා. ගෑනු සතෙක් කියනවා පිරිමි සතාට මේ පැටව උඹේ කියලා. ඒතර පිරිමි සතා මොකක් කියනවා ඇද්ද? පිරිමි සතා ගියයි අදාළ නෑනේ කියලා කියයි. ඒකින්ද කිසිම පිරිමි සතෙක් කිසිම ගැහැණු සතෙක් අතර ලයිෆ් කියලා කියන එක කන්ට්‍රෝල් වෙන්නේ, ජීවිතය යාවත්කාලීන වෙන්නේ, ලයිෆ් අප්ඩේට් වෙන්නේ. ඊට අමතරව ජීවිතය කියලා කියන එක නඩත්තු වෙන්නේ, මැනේජ් වෙන්නේ. කිසිම සතෙක් ආගමක් දහමක් අදහන්නේ. කිසිම සතෙක් උපන්දින සමරන්නේ. කිසිම සතෙක් නත්තල් වෙසක් පොසොන් අදාළ නැහැ. කිසිම සතෙකුට සංස්කෘතියක් නැහැ, චාරිත්‍ර වාරිත්‍ර නැහැ. ඒකින්ද ජීවිත නැහැ. කාරුණික පින්වත්නි,
ජීවිතයක් කියලා කියන එකේ නඩත්තු වෙන්න ඕනි අංක 1ට ආදරය, ස්නේහය, ලෙන්ගතුකම. තහවුරු වෙන්න ඕනි විශ්වාසය. මේ කාරණා දෙක ඒ විදිහට නඩත්තු නොවුනහොත් ජීවිතයක් නැහැ. සාමාන්‍යයෙන් සත්තුන්ට හම්බ වෙනවා එක සැරයකට පැටව ගොඩක්. එක දවසක ඉපදුනොත් දෙන්නෙක් නිමුන්නු කියලා කියන්නේ. නිමුන්නු කියන්නේ සහෝදරයෝ කොහොමද? එක දවසේ එක වෙලාවට බිහි වෙනවා නම් 6-7 දෙනෙක්. උන් ඉතින් කොහොමත් සහෝදරයෝ නිමුන්නුනේ. උංගාව නඩත්තු වෙනවද ඒ සහෝදරකම කියලා කියන එක? සහෝදරකම කියලා එකක් තියෙනවනේ. ඒ සහෝදරකම නඩත්තු වෙනවද? එහෙම නෑ. අයියා අඳුරන්නේ නෑ, මල්ලි අඳුරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, ලොකු වෙනකොට ඇත්ත වශයෙන්ම අයියට නංගි කොහොමත් අඳුරන්න හම්බෙන්නේ. සමහර සත්තු ලොකු වෙනකොට අම්මා අඳුරන්නෙත් නෑ. ඒවා වැඩි විස්තර කරන්න ඕනෙත් නෑ. මං කියන්නේ ජීවිතය කියන්නේ ඒ සත්තුන්ට නැති අපිට ඇති එක. වඩාත් නිවැරදිව කියනවා නම් සත්තුන්ට නැති අපිට තියෙන්න ඕන එක. ආන් ඒක නඩත්තු වෙන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම කාරණා. කාරුණික පින්වත්නි, මේ වැදගත්ම කාරණාවේදී කොයි විදිහටද මේක නඩත්තු කරන්න ඕනි? ආදරය කියලා කියන එක නඩත්තු කරන්න කොච්චර වෙලාවක් දවසකට වෙන් කරනවද අපි? විශ්වාසයේ තහවුරු වෙන්න කොච්චර වෙලාවක් වෙන් කරනවද අපි? මම ඔබට ඇත්තටම කියලා දෙන්න ඕනේ නෑ. ගොඩක් පහතට ඇවිදිලා ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් නඩත්තු කරන්න ඕන විදිහයි, භාර්යාවක් ස්වාමි පුරුෂයෙක් නඩත්තු කරන්න ඕන විදිහයි ගැන මම කියන්න ඕනේ නැහැ. ඔබ ඒක හොඳට දන්නවා, කරන්න ඕන විදිහ දන්නවා. කරනවද නැද්ද කියලා කියන එක මං අහන්නේ නැහැ. හැබැයි ලෝකයේ තියෙනවා සතුට නඩත්තු කරනවා කියලා හැපිනස් මැනේජ්මන්ට් කියලා එකක්. ඒ සතුට නඩත්තු කරනවා කියන එක අපිට සංස්කෘතියක් ඇටියට මේ සිංහල ජීවිතේ, මේ බෞද්ධ ජීවිතවලට ඇවිල්ලා නැත්තේ ඇයිද කියන්න මට තාම හිතා ගන්න බෑ. මෙහෙම කිව්වම මම ජාතිවාදියෙක් එහෙම නෙමෙයි, වර්ගවාදියෙක් නෙවෙයි. මං හොඳ සිංහල, හොඳ බෞද්ධ, ඒ වෙනුවෙන් පෙනී හිටින හැබැයි ජාතිවාදියෙක්, වර්ගවාදියෙක් නොවන කෙනෙක්. හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ කොළඹ ජීවත් වෙන ඔබ හොඳට දන්නවා. හයිඩ් පාක් එක දන්නවා. කැම්බල් පාක් එක දන්නවා. විහාර මහාදේවී පාක් එකත් ඔබ හොඳට දන්නවා. පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක ගැන මං කියන්නේ නැහැ. දැන් ගෝල් ෆේස් නෙමෙයි, ඉස්සර ගෝල් ෆේස් ඔබ දන්නවා. සති අන්තයක් වෙච්චහම සහ හැන්දෑවක් වෙච්චහම ඒවෙන් සතුටු වෙන මිනිස්සු දන්නවා, දැකලා තියෙනවා. දැන් ගෝල් ෆේස් නෙමෙයි, ඉස්සර ගෝල් ෆේස්. සතුටු වෙන මිනිස්සු දන්නවා. දරු මල්ලු අතින් අල්ලගෙන ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ සෙල්ලම් කරනවා, ඇවිදිනවා, අර මැරිගෝ රවුන්ඩ් වගේ ඒ තියෙන තැන් වලට යනවා, අයිස්ක්‍රීම් කනවා. සාමාන්‍යයෙන් සතියන්තයක් වෙච්චාම ඌව පිරී යනවා. හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් ඔය විහාර මහාදේවී පාක් එකේ අද බලන්න පුළුවන්. එතන සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි නෑ. ඉන්නවනම් අතලොස්සක්. ඉඳහට හරි ඉන්නවනම් ඔය MSD එකේ එක්කෙනෙක් දුවන්න වගේ යනවා ඉඳලා හිටලා.
එහෙම දුවනකොට අර අනිත් අය ජීවිත ගත කරන විදිය, සතුටෙන් ඉන්න විදිය දෙයනේ කියලා නිරීක්ෂණය කරගෙන ඇවිදින්නලා ඔය ඉන්නවා ඉතින්. ජීවිතය කියලා කියන්නේ අප්ඩේට් වෙන්න ඕන විදිහ එකක්. මං අවුරුදු 4ක් හිටියා ඉන්දියාවේ. මම හොඳට දැක්කා ගොඩාක් ඇවිද්දා මගේ ආචාර්ය උපාධිය මං ඉන්දියාවේ කළේ. ඒකටයි ගියේ මං හිටියේ බොලිවුඩයේ ලස්සන පළාතක්. හැඩකාර එක්කෝ ඒක ඕනේ මේ පළාතක් බණත් අමතක වුණා පොඩ්ඩෙන්. අපි ඉතින් පිරිමිනේ නේද? ඉතින් හරි ලස්සනයි. ජීවිතේ ගොඩාක් ලස්සන අත්දකපු කෙනෙක්. මං හිටපු හැම තැනම ඉන්දියාවේ ගම්මානයක් නම් ඒ ගම්මානයේ තියෙන විශාල පාක් එකක්. හැම තැනම පාක්. උද්‍යාන. අස්සනට මල් වවලා හැන්දෑවට පිරීතිරි යනවා මිනිස්සු ගෑනු. ළමයි කොල්ලෝ කෙල්ලෝ. සිනමා ශාලා උතුරනවා හැමදාම. ටීවී channel 40 ගාණක් තියෙනවා නොමිලේ බලන්න පුළුවන්. ෆිල්ම් එකක් බලන්න 3 මාසයකට කලින් ටිකට් එක ගන්න. විකුණන්නේ 3 මාසයකට කලින්. ෆිල්ම් එක රිලීස් වෙන්න 3 මාසයකට කලින් ටිකට් රිලීස් වෙන්නේ. මම කුච් කුච් හොතා හේ බැලුවේ මාස 3කට කලින් ටිකට් අරන් ඉඳලා පොලිමේ ගිහින්. ඒ කාලේ තමයි කුච් කුච් හොතා හේ ආවේ. ඒ කාලේ තමයි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ආවේ. ඒ කාලේ තමයි ඇනකොන්ඩාවේට චුට්ටකට කලින්. ඒ කාලේ තමයි මේ මොකද්ද ටයිටැනික් ආවේ ඉන්දියාවට. ටයිටැනික් 4 පාරක් බැලුවා. 4 වෙනි සැරේ තමයි හරියට තේරුනේ ඒකයි. චිරට ෆිල්ම් බලනවා. ඉරිදාවට සෙනසුරාදාවට අපිට chance එකක් ඇත්තෙම නැහැ. දැන් ඉරිද සෙනසුරාදා අපි වෙන chance එකක් ගන්නවා දෙයනේ කියලා පාර ආයනට ගිහින් බලාගෙන ඉන්නවා. ඇයි අපිට ඉඩ නැහැ ඒවයි. ජීවිතේ භුක්ති විඳින්න එන මිනිස්සු. ඒ මිනිස්සු සතිය ඉවර වෙනකන් ඉන්නේ කොහොම හරි පාක් එකකට යන. ෆිල්ම් එකක බලන්න. මත්තනම චිත්‍රපට ශාලා. ෆිල්ම් හෝල්. දැන් කෝ අපිට එහෙම ජීවිතයක්? එළිවෙච්ච පාන්දරේ ඉඳලා ඒ රටවල් වල මිනිස්සු මේ සතුට භුක්ති විඳින විදිය කල්පනා කරනවා. අපි එළිවිච්ච පාන්දරේ ඉඳලා බලනවා. අද කොහෙද දන්නේ ගහලා තියෙන්නේ නේද බා? අද ගියා කියන්නේ නැත්තද දන්නේ නේ බා? මාළදිවයිනේ නෑ. අපි උදේ ඉඳලා බලන්නේ ඒ වගේ ලෙඩක් මොකක් හරි. නිවුස් දාවොත් ලෙඩක්. ෆෝන් එක අරන් ඒකේ මොනවාද සමාජ ජාල වෙබ් අඩවිය මොනවා හරි ඕන් කරලා බැලුවොත් එහෙම කචල් එකක්. එක එකකෙවත් මූණ හිනාවක් නැහැ. මම මේ හරි නිදහසේ කියන්නේ. ඔක්කොම නිකන් මූණ මේවා වෙලා එල්ලගෙන ඇති කි දෙයක්වත් නැහැ කරපු දෙයක්වත් නැහැ. දැන් ගොඩනැගිල්ලක් අල්ලන් ඉතින් ඉන්නවා ඉතින්. නානවා ඉතින්. ඒක හොඳයි පීල්ලට වඩා ඔයි කියලා ඉන්නවා ඉතින්. ඇල්ලට වඩා අමාරු ඔයි කියනවා නානවා. මං කියන්නේ ජීවිතය කියන්නේ මොකද්ද? මම ගියාම ලොකුකමකට එහෙම කියනවනේ මගේ ඉතින් ඇති ලොකුකමකුත් නැහැ පොඩිකමකුත් නැහැ. ප්‍රංශේ දවස් 20යි මං හිටියේ. S2ටම දැක්ක හින්දා කියන්නේ ප්‍රංශයේ පැරිස් නගරේ අයිෆල් කුළුණ යට. පැරිස් නගරය කියලා කියන්නේ තට්ටු 4ක් තියෙනවා. උඩ තියෙනවා තට්ටුව ඒකේ උඩ තමයි අයිෆල් කුළුණ හදලා තියෙන්නේ. එතන අහස පේනවා. ඒකේ යටට බැස්සාම තව නගරයක් ඒකේ.
ඒකේ කෝච්චි යනවා, බස් යනවා, කඩ තියෙනවා, සුපර් මාකට් අහස නැහැ. ඊට යට ගිහින් බලම තව නගරයක්. මං ගියා ඉතින් බලන්න. ඒකේ සුපර් මාකට් තියෙනවා ටිකක් වෙනස් ඒක. මට එච්චර හරි ගියේ නෑ ඒක. එච්චර හරියට තියෙන මිනිහ නෙවෙයි. ඉතින් ඒක නිසා මම පල්ලෙහාට ගියා තව ටිකක්. ඒකේ බලාපුවම ඒකෙත් කෝච්චි යනවා. තට්ටු 4ක් නගරයක්. උඩ තට්ටුවේ තමයි අහස පේන්නේ. අයිෆල් කුළුණ යට මම බලාගෙන අවුරුදු 90ක විතර වගේ 100 කෙනෙක්. 90ක් විතර කියයි කියලා හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රංශකාරයෝ ටිකක් උසයි මහතයි. අවුරුදු 85ක විතර වගේ ආච්චි කෙනෙකුගේ අතින් අල්ලගෙන හිමීට ඇවිදගෙන ගිහිල්ලා ලස්සන බංකුවක වාඩි වෙලා මල් ගහක් ගාව පොප්කෝන් කනවා. පොප්කෝන් දැන් මේ දෙන්න නඩත්තු කරන්නේ මොකද්ද? ආදරේ. දැන් ලංකාවේ අපේ රටේ ගෑනු කෙනෙක්ගේ අතින් අල්ලගෙන පිරිමි කෙනෙක් ওই වයස අවුරුදු 80ක 60ක 70ක එක ගලගෙන නාකේ විසේ මගුල අපි බලින්නේ එහෙමයි. දැන් ඒක තමයි ජීවිතය කියන්නේ. ආදරය නඩත්තු කරනවා. අපේ බැඳලා ඉවර වෙන්න පස්සේ මෙහෙම එකට යන්නේ. බඳින්න කලින් කෙල්ල ඉස්සරහින් යනවා, කොල්ල පිටිපස්සෙන් යනවා. කෙල්ල වේගෙන් යනවා, මූ පස්සෙන්ම පන්නනවා. සෑහෙන කාලයක් කෙල්ල පස්සෙන් ගිහින් යකලා ටික හිමීට ලං කර මෙහෙම යනවා. මෙහෙම ඊට පස්සේ මෙහෙම යනවා. ඉතින් බඳිනවා. බැඳලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මූ මෙහෙම යනවා. ගෑණි පිටිපස්සෙන් යනවා, මූ මෙහෙම යනවා. මූ තව හයියෙන් යනවා. ගෑණි පිටිපස්සෙන් ඉන්නවකෝ. පොඩ්ඩක් ඉන්නවකෝ, මේ ළමයා ගන්නවකෝ. තමුසේ එනවා පස්සේ මට ආදිස්සී කියලා ඉතින් යනවා. කෝ ලයිෆ් කෝ ජීවිතේ. අර ආච්චි සීයයි කියලා අපිට හඳුන්වන්න පුළුවන් වියපත් ස්වාමි පුරුෂයයි භාර්යාවයි මම බලාගෙන හිටියා. හරිම ආදරෙන් කතා කරනවා. හරිම ආදරෙන් හිනහ වෙනවා. හරිම ආදරෙන් එක පොප්කෝන් එක අරගෙන දෙන්න කනවා. හැන්ද වෙනකන් ඉර අවරට යනකන් ඒ දෙන්න ජීවිතේ නඩත්තු කරනවා. යනවා. ඒගොල්ලොන්ගේ ප්‍රධානම ඉලක්කය අර හැපිනස් මේන්ටේන් එක. අපිට නිවාඩුවක් ආවොත් අපි මොකද කරන්නේ? අපිට වීක් එන්ඩ් එකක් හරි මොකක් හරි ආවොත් එහෙම අනේ එදාට කොන්ක්‍රීට් එක දානවා. එහෙම නැත්නම් ස්ලැබ් එක ගහනවා. එහෙම නැත්නම් වඩිම්බුව ගහනවා. එහෙම නැත්නම් ක්‍රිකට් ගහනවා. වෙන ගැහිල්ලක් නැහැ. එහෙම නැත්නම් ගානවා කරටි කැඩෙන්න. බෙල්ල සාක්කුවේ. බෙල්ල සාක්කුවේ ඇරිය ගමන් බඩු සාක්කුවට වැටෙනවා. දැන් අපි ජීවිතේ ගෙවනවද? කොච්චර වෙලාවක් දරුවොත් එක්ක එකට ඉන්නවද? මට මතකයි මගේ පොඩි කාලේ අපේ හරීම දුප්පත් මිනිස්සු දුප්පත් නෑ අර ගොඩාක් පොසත් මිනිස්සු පොඩි ගෙයක් තිබුණේ අපිට ඉඩමකුයි ගේකුයි තිබුණේ නෑ. හැබැයි ජීවිතේ හරි පොසත්. අපේ ගෙදර මේ හරි පොඩි එකක් පැලක් බිමට ගාලා තිබුණේ ගොම ගාපු ගෙවල් දැකලා තියෙනවද දන්නෙත් නෑ. වහලෙට තිබුණේ පොල් අතු. කොච්චර ලස්සනට වහලේ තිබුණද කියනවනම් කවදාක්වත් තෙමෙන්නේ වැස්සේ නැත්තම්. පැදුරු කඩමාල්ල එලාගෙන ආකාශේ තරු ගැනලා තියෙනවා අයියයි මායි. ආකාශේ තරු ගැනලා තියෙනවා අයියයි මායි. හඳ පායපු රාත්‍රී වලට අපි හුණු කෑල්ලක් අරන් අර ගොම පොළවේ හඳ අඳිනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් බලාපුවම හඳ එතන නෑ වෙන තැනක. ඊට පස්සේ එතන අඳිනවා. ඊට පස්සේ තව තැනක හඳ අඳිනවා.
උදේ පාන්දරට සඳ ගමන අපි මනිනවා. මම කැම්පස් එකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට යනකොට මගේ අයියා කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් සයන්ස් ෆැකල්ටි. අර සඳ ගමන ගොම පොළවේ ඇඳපු. වහින වෙලාවට අපි අයියයි මායි නංගි මල්ලි පොඩි බාල්දියක් තියෙනවා එක තැනකට. තව තැනකට විතර එක බාල්දියයි තියෙන ගෙදර. තව තැනක් එතකොට එතෙන්ට තියෙනවා මුට්ටියක්. තව තැනකට තියෙනවා හට්ටියක්. තවත් තැනකට තියෙනවා වට්ටියක්. තවත් තැනකට තියෙනවා පෙට්ටියක්. ඉතුරු ටික තියන්න තැනක් නැහැ කට්ටිය බලාගෙන ඉන්නවා. අයියා උඩින් මෙහෙම අල්ලනවා. මම යටින් මෙහෙම වතුර අල්ලනවා. සැර බාල කරලා අර මුට්ටියට දානවා. එහෙම හිටියේ අපි. මම මහාචාර්ය කෙනෙක් වෙනවා. අයියා මට කලින් කැම්පස් ගිහින් එහෙ උගන්වනවා. පස්සේ හු විදුහල්පතිවරයෙක් වශයෙන් විශ්‍රාම ගන්නවා. මගේ නංගි හොඳ ව්‍යාපාරිකයෙක් කසාද බඳිනවා. මගේ මල්ලි ප්‍රදේශයේ മന്ത്രിවරයෙක් බවට පත් වෙනවා. අපි ඉහළ තැනකට යනවා. එක රහසයි. අපිට ජීවිතේ තිබුණා. මම මේ ඔබට හරිම ආදරේ. මට ඔබ පොලිස්ද නැද්ද කියන එක අදාළම නැහැ. පොලිස්ද නැද්ද කියන එක අදාළම නැහැ. ඔබලා ආදරණීය තාත්තලා ඇත්තටම තාත්තලාද? ආදරණීය අම්මලා ඇත්තට අම්මලාද? ආදරණීය සහෝදරයෝ ඇත්තට සහෝදරයෝද? නිරෝගී පිරිමි ඇඟක් නම් ළමෙක් හදනවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි. නිරෝගී පිරිමි ඇඟකට තාත්තෙක් වෙන්න බෑ. නිරෝගී ගැහැණු ඇඟකට දරුවෝ බිහි කරන්න පුළුවන්. අම්මෙක් වෙන්න බෑ. එක අම්මගේ කුසෙන් බිහි වෙන්න අපිට පුළුවන්. සහෝදරයෝ වෙන්න බෑ. ඒක තමයි වෙන ජීවිතයක්. කන්නේ ඇඟට බොන්නේ ඇඟට. හැබැයි ඒ ඇඟ නඩත්තු කරන එක ජීවිතේ ජීවත් කරනවා කියන්නේ වෙන එකක්. අපේ ගෙදර ජීවිතේ ජීවත් කරපු විදිය හැම හැන්දෑවකටම අපේ තාත්තා එක්ක කවි කියනවා, එක්ක සින්දු කියනවා, එක්ක අම්මා කවි කියනවා, සින්දු කියනවා, කතන්දර කියනවා, තේරවිලි කියනවා. වත්තාම සුන්දර හැන්දෑව කියලා concept එකක් තියෙනවා ජීවිතේක. සුන්දර සැන්දෑව. ඒක අත්දකින්න සුන්දර හැන්දෑව තියෙන්නේ හැන්දෑවේ 4 ඉඳලා රාත්‍රී 10 දක්වා. 4 ඉඳලා රාත්‍රී 10 දක්වා පැය 6ක් දවසෙන් 4න් එකක්. සුන්දර හැන්දෑව. 4ට පටන් ගත්තාම 5යි 6යි 7යි 8යි 9යි 10යි පැය 6යි. දවසේ පැය 24යි 24න් 4න් එකක්. සුන්දර හැන්දෑව. ඒක තමයි ජීවිතේ නඩත්තු කරන්න පුළුවන්. ජීවිතේ යාවත්කාලීන කරන්න පුළුවන්. ජීවිතේ කළමනාකරණය කරන්න පුළුවන් හොඳම පැය 6. ඒ පැය 6 කුමන්ත්‍රණකාරී විදිහට අපෙන් උදුරගෙන තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? ඇත්තට good morning කියලා ගෙදරින් යනකොට බලන්න good morning කියලා ගෙදරින් යනකොට බලන්න morning ඇත්තටම goodද කියලා. යකෝ වැරදුනා. මේ පින්වත්නි තද වීගෙන වාගේ එනකොට නිකන් ගිය වෙනවා එහෙම. මොකද මට එකපාරට මතක් වෙන්නේ මේ ගමේ උන්ට බණ කියනවා කියලා. ගමේ උන්ට බණ කියනකොට පොලිසිය කියලා හිතින්නේ නැහැ. පින්වත්නි කමන්නේ යකෝ good morning කියලා උදේට කිව්වට good morning කියලා කියන්නේ කොයි වෙලාවටද? තාත්තා අම්මා දාලා වැඩට යන වෙලාව. අම්මා තාත්තා නැති වෙලා ගෙදර තනි වෙන වෙලාවට. දරුවෝ දෙමව්පියෝ දාලා යන වෙලාව. දෙමව්පියෝ දරුවෝ දාලා යන වෙලාව. අම්මා දෙයියනේ කියලා රෙදි හොදණ්ඩයි, බත්තු යණ්ඩයි, උයාපුව හොදණ්ඩයි තනියම තන වෙලාව. කොහොමද බම් මේ good morning වෙන්නේ? ඒ morning එක කොහොමද good වෙන්නේ? මිනිස්සුන්ට ගෑනු නැති වෙන, ගෑනුන්ට මිනිස්සු නැති වෙන වෙලාව මොනින්ද? ඒක ගුඩ්ද? මෙම රටේම ඉන්නේ උන්ට කඳුළු ගෑස් ගහන්න වෙන වෙලාව. තව එකෙක් වට කරගෙන යන්න වෙන වෙලාව. ගෙදර උන් වට කරගෙන ඉන්න ඕන වෙලාවේ.
ඒක නිකන් ඉංග්‍රීසි වචනයක්. අපේ හැන්දෑව සුන්දර හැන්දෑව. ඇයි ඒ කියන්නේ? අම්මත් ගෙදර ඉන්න, තාත්තා වැඩ ඇරලා ගෙදර එන දෙයියනේ කියලා එකට කන. උදේට එකට කන්නේ නැහැ. දවල්ට එකට කන්නේ නැහැ. කොහේදෝ යන්නේ බත් පාර්සලයක් ගෙනල්ලා දිග ඇරගෙන කන වෙලාව යකෝ ගුඩ්ද. ස්වයං පුරුෂයයි භාර්යාවයි දරුවෝ එක්ක එක්කව වෙලා සම්බෝලයි බතුයි කෑවත් විඳිනවනේ ජීවිතේ. ඒක තමයි හැන්දෑව. දරුවන්ට දෙමව්පියෝ මුණ ගැහෙන දරුවෝ පාසල් ගිහින් ඇවිත් ඉස්සර කාලේ මට හොඳට මතකයි අපේ තාත්තා අර අපේ ගෙදර ඉතින් කුස්සියත් ගෙදරම තමයි දෙන්න එක්ක එකට උයන්නේ. කසාද බැඳලා ළමයි 4 දෙනෙක් හම්බෙලා අපේ තාත්තා යමයි කතාව ඉවරනේ. තාම කතාව. හැන්දෑවට එකට උයන්නේ. ජීවිතේ කවදාක්වත් අරක්කු ගඳක්වත් දුම් ගඳක්වත් තාත්තයි කටෙන්නේ නැහැ. ඇවිල්ලම නැහැ. ඒ දෙන හරි යාළුයි හරි ආදරේ දෙන්නම්. හරිම ආදරේ. දැක්කද අපිට මහාචාර්යවරු වෙන විදිය ඔබේ දරුවෝ සියලු දෙනාම මහාචාර්යවරු කරන්න පුළුවන්. ලොකු ඉස්කෝල වලට දාන්න නැතුව. මං ගිහින් තියෙන්නේ පළාතේ තියෙන පොඩිම කනිෂ්ඨ විද්‍යාලයට. ඒකෙත් අවුරුදු 4යි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. පිරිවෙනේ අවුරුදු 4යි ඊට පස්සේ අවුරුදු 8ෙන් තමයි මම මහාචාර්ය වෙලා තියෙන්නේ. අවුරුදු 8යි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. 13 අවුරුද්දක් ගියපෙවුම් ඉන්නවා MSD එකට. පිරිවෙනේ 4යි ඉස්කෝලේ 4යි මහාචාර්ය. ඇයි ඒ? හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණාව. අවුරුදු 12ට වඩා අඩු දරුවන්ට උගන්වන්න බෑ. ජර්මනියේ ළමයි ඉස්කෝලේට යවන්නේ ඉස්කෝලේට බාරගන්නේ අවුරුදු 10න්. වයසින් අවුරුදු 10න්. ළමයා ඉපදිච්ච දා ඉඳලා ඉස්කෝලේ යන්න ඕනේ ළමයා නෙමෙයි. ළමයා ඉපදිච්ච දා ඉඳලා ඉස්කෝලේ යන්න ඕනේ ළමයාගේ අම්මා. සතියකට සැරයක්. එව්වට කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා. මේ ඉන්නේ උන් එළෝන එකට සිස්ටම් චේන්ජ් කියන්නේ නැහැ. ඉපදිච්ච දා ඉඳලා ළමයාගේ අම්මා ඉස්කෝලේ යන්න ඕන සතියකට එක දවසක්. ඒ සතියකට එක දවසක් අම්මා ගියාම අම්මට උගන්වනවා සතියෙම ළමයාට උගන්වන්න ඕන දේවල්. ළමයා කවන විදිහ, පොවන විදිහ. දැන් තියෙනවනේ ළමයින්ට හම්බෙච්චාම අර පොඩි කාඩ් එකක් දෙනවනේ සමපෝස් මොකද මොනවද? ත්‍රිපෝෂ කාඩ් අරමේව කියලා උස බර මනින කාඩ් එකක් දෙනවනේ. ඒ වගේ අම්මට තියෙනවා පොතක්. පාඩම් ටිකක් තියෙනවා. මෙන්න මේ ටික උගන්වන්න. උස උගන්වන්න, බර උගන්වන්න. 10 වයසින් අවුරුදු 10 වෙනකන් අම්මා තමයි උගන්වන්නේ. අවුරුදු 12ට අඩු ළමයින්ට උගන්වන්න බෑ, පුරුදු කරන්න පුළුවන්. අවුරුදු 12ට පස්සේ ළමයින්ට පුරුදු කරන්න බෑ, උගන්වන්න පුළුවන්. ඒක හරි දිග ලස්සන කතාවක්. මේක මට මිත්‍රානන්ද මහත්තයා මෙහෙන්න. මිත්‍රානන්ද මේක ලං කරලා දෙන්න මට. වතුර එක ගන්න. හොඳ නිදර්ශනයක්. තව ලං කරන්නද කොහොමද? නෑ මේක ලං කරන්න කියලා කියනවා. ඔව්. හරි. මිත්‍රානන්ද මහත්තයා හොඳයි. නම මිත්‍රානන්ද හිමි කියන්න විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න අවුරුදු 12ට අඩු කුඩා ළමයි හරියට මැටියෙන් හදාපු මුට්ටියක් වගේ. අවුරුදු 12ට වැඩි ළමයිනුත් මැටියෙන් හදාපු මුට්ටියක් වගේ. වෙනස තමයි අවුරුදු 12ට වැඩි ළමයි මැටියෙන් මුට්ටිය හදලා වේලලා පුච්චලා වගේ. අවුරුදු 12ට අඩු ළමයි මැටියෙන් හදපු ගමන් මුට්ටියක් වගේ. අමු මැටි මුට්ටියට පුළුවන්ද වතුර දාලා හාල් දාලා ලිපේ තියන්න? බෑනේ. වතුර දාපු ගමන් දියවිවි යනවා.
ඒ වගේ මේ පොඩි කාලේ අවුරුදු 12ට අඩු ළමයින්ගේ මස්තිෂ්කයට උගන්වන්න බෑ. ජපානයේ තහනම් පොඩි ළමයින්ට ඉගෙනුවොත් හිරේ දානවා. මොන්ටිසෝරි වල ඉගෙනුවොත් හිරේ දානවා. පොඩි ළමයින්ට උගන්වන්නේ පුරුදු කරනවා. ඒකට කියන්නේ ට්‍රේනින් එඩියුකේෂන් කියලා. 12න් පස්සේ පටන් ගන්න ටීචින් එඩියුකේෂන් කියලා. අපිට කොච්චර වැරදිලාද කියනවනම් ඉපදිච්ච ගමන් අපි බලනවා ළමයාට ඉංග්‍රීසි පුළුවන්ද කියලා. මේ අන්තන් දෙයියනේ කියලා අම්මේවත් කියාගන්න බැරි එකාට අපි උගන්වනවා ඉංග්‍රීසි. ඉතින් ඌට ඉංග්‍රීසි උගන්වලා වචන 3-4ක් උගන්වපුවාම ඌ පූසෙත් දැක්ක ගමන් ඩොග් කියනවා. අපි හිතනවා ළමයාට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා. බල්ලා දැක්ක ගමන් කැට් කියනවා. රැට good night කියන good morning කියනවා. දැන් මං කියන්නේ ඒක ඉංග්‍රීසි දැනගැනිල්ලක්ද? භාෂා උගන්වන්න බෑ අවුරුදු 12 වෙනකන්. ඇත්තටම කිව්වොත් භාෂා කියන જાතිය උගන්වන්න බෑ කොහොමත්. දැන් මේ අපි ඔක්කොම ඉස්කෝලේ ගියානේ. අපිට ඉංග්‍රීසි ඉගෙනනවනේ. ඉතින් අපිට ඉංග්‍රීසි පුළුවන් ඉතින් කතා කරන්න බෑ. ඉංග්‍රීසියෙන් hina වෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් හූ කියන්න පුළුවන්. ඉතින් අපි හූ කියනවා අපි ඉංග්‍රීසියෙන් හූ කියන්නේ ඒක ලියනවා නම් WHO හූ කියලා. ඇයි උගන්නන හින්දා ඉංග්‍රීසි කියන්නේ පුරුදු කරන සබ්ජෙක්ට් එකක්. පුරුදු කරන්නේ අවුරුදු 12ට පස්සේ. 12ට මේ කලින් මැටි මුට්ටියක් අමුවෙන් තියනවා නම් මේ වගේ මුට්ටියක් අමු නම් ඒ අමු මැටි මුට්ටියට මෙහෙම කැටයමක් අඳින්න පුළුවන් නේ ඉරටුවකින්. ඒ කැටයම අඳින්න බෑනේ වේලිච්ච පුච්චපු මුට්ටියට. ඒ වගේ අවුරුදු 12ට කුඩා කාලේ ළමයින්ට මොනවා හරි පුරුදු කරන්න පුළුවන්. ඕනම හොඳ වැඩක් පුරුදු කරන්න පුළුවන්. ඕනම නරක වැඩකුත් පුරුදු කරන්න පුළුවන්. ළමයින්ට වැඩි හරියක් නරක වැඩ පුරුදු වෙන්නේ අවුරුදු 12ට අඩු කාලේ. ඒක අර මැටි මුට්ටිය අමුවෙන් තියෙන කාලේ කැටයන් දාපුවාම මැටි මුට්ටිය තියනකම්ම ඒක කැටයම තියනවා වගේ අවුරුදු 12ට අඩු කාලේ මොනවා හරි පුරුදු කෙරුවොත් දරුවෙකුට මැරෙනකම් මේක මතකයි. දැන් මට කියන්නකෝ ඇත්තටම කිව්වොත් එහෙම උයනවා කියලා කියන එක ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් නේ. උයනවා කියන එක උගන්වන්න බෑනේ. උයනවා කියන එක පුරුදු කරන්න ඕන. ඒක විශයක් නෙමෙයි උගන්වන. දැන් අපි උදාහරණයක් වශයෙන් ඔන්න මං නිකන් වනට අමතරව මම දැන් ඔන්න උයන්න උගන්වනවා. අපි හිතමුකෝ මම දැන් ගුරුවරයෙක්. අද අපිට තිබෙන්නේ මිරිස් කැපීම පිළිබඳ පාඩමයි ලියාගන්න. මිරිස් කැපීම. මොකද්ද? මිරිස් කැපීම. ඔතේ උගන්වනවා මේ. මිරිස් වර්ග දෙක තුනකේ බටු මිරිස් හා දිග මිරිස් වශයෙන්. මොකද්ද? 1 බටු මිරිස් 2 දිග මිරිස්. වරන් ඇතුළේ යගෙන කොච්චි මිරිස් නමින්ද එකක් ඇත. දැන් මේ උගන්වනවා මේ. ගුටුකොළ සම්බෝලයට මිරිස් කැපීමේදී එහෙමනේ ප්‍රයිවට් ක්ලාස් වල උගන්වන්නේ. මිරිස් කරල හරහට අල්ලා මිලිමීටරේ ප්‍රමාණයට කැපිය යුතුය. කොයි ප්‍රමාණයටද? මිලිමීටරේ ප්‍රමාණයට කැපිය යුතුය. දැන් අරන් වරක උයන්න අර අඩිගෝදුව. සම්බෝලය සඳහා නම් මිරිස් කරල කෙලින් තබා හරහට කැපීම අවශ්‍ය වේ. සෙන්ටිමීටරයක ප්‍රමාණවත් වේ. දැන් උගන්වන්න පුළුවන්ද බං මිරිස් කපන විදිය මෙහෙම? උගන්වන සබ්ජෙක්ට් නෙවෙයි. උයන වෙලාවට ළමයාව පුතේ ඔන්න ඔය මිරිස් ටික හොදලා ගනින්. කපහන්. ඊට පස්සේ කපනකොට වැරදි නම් යකෝ ඕම නෙමෙයි කපන්නේ මෙහෙම කපහන්.
මිරිස් මැද්දෙන් පලන්න ඕන මේ දැන් පෙන්නේ නැද්ද මේ අපි හදන්න යන්නේ මෝර කරවල තෙල් දාන්නනේ. ඔහොම මිරිස් කපන සිරිතක් තියනවාද? මිරිස් කරලා කපහන් අරහට. නෙමෙයි දිගට. දැක්කද පාඩම? උගන්නනකොට ටීචින් සබ්ජෙක්ට් වෙනයි ට්‍රේනින් සබ්ජෙක්ට් වෙනයි. පිරිසිදුකම උගන්නන්න බෑ පුරුදු කරන්න ඕන. රෙදි හොදන්න උගන්නන්න බෑ පුරුදු කරන්න ඕන. හට්ටි මුට්ටි හැලිවලන් හොදන එක උගන්නන්න බෑ පුරුදු කරන්න ඕන. සම්බෝල හදන එක ඇතුළු උයනේවා උගන්නන්න බෑ පුරුදු කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් බුදියන්ඩත් පුරුදු කරන්න ඕන. කණ්ඩත් උගන්නන්න බෑ පුරුදු කරන්න ඕන. ආන්ගේ පුරුදු කිරීම ටික කරන්න වැසිකිලි යන විදිය පුරුදු කරන රටක් නෑනේ අපේ බලන්න. එකෙක්වත් මට වෙන එකක් කියවෙන්න ගියේ කැසිකිලි කිරීමට සහ වැසිකිලි කිරීමට. ඒකට වෙන එකක් කියවෙන්න ගියේ. දන්නේ නෑ. ගිහින් බලන්න පබ්ලික් වැසිකිලි වලට. පෝච්චියේ මෙතන බිත්තියට මේ මුත්‍රා කරලා පෝච්චිය මෙතන බිත්තියට තමයි වැඩේ කරන්නේ. දැන් වෙන රටවල් වලට ගිහින් බලන්න. කිසි රටක බිත්තියට මුත්‍රා කරන්නේ නැහැ. ඇයි? අපේ උන් දන්නේ බිත්තියට මුත්‍රා කරන්නේ කියලා. ඒවා උගන්වන්න ඕන. ආන්න ඒකට තමයි සුන්දර හැන්දෑවක් තියෙන්නේ. අම්මා තාත්තත් එක්ක කතා කරන වෙලාව දරුවන්ට කොච්චර දේවල් තියනවද දෙමව්පියොත් එක්ක කියන්නේ. විශේෂයෙන්ම දුවලා ඉස්කෝලේ ඉරලා ආවට පස්සේ අම්මත් එක්ක ගනුදෙනු කරන්න කොච්චර දේවල් තියනවද කියන්න කතා කරන්න. දැන් අම්මට කියන්න වෙලාවක් නැහැ. ඇයි? අම්මා වැඩ ඇරලා එනකොට හොඳටම අමාරුයි. කෙල්ල වැඩ මොකද ඉස්කෝලේ ගිහින් පන්ති ගිහින් එනකොට ඊට වඩා අමාරුයි. ඉතින් ආව ගමන්ම නිදි. ඒ සුන්දර හැන්දෑව උදුරගෙන අර අඟල් 22 34 LED යක්ෂ පෙට්ටිය ගේ මැද්ද සාලේ ගහපු දා ඉඳලා සුන්දර හැන්දෑවක් නැහැ. ඊට පස්සේ සුන්දර හැන්දෑවක් තව එකෙකුට තිබුණොත් එහෙම ඌ ඒ වෙලාවට අර සුන්දර හැන්දෑවක් නැහැ. අම්මයි තාත්තයි දරුවෝ එකට එකතු වෙලා ජීවිතේ ගෙවම් කරන ජීවිතේ අත්දකින්න වෙලාව අපිට තාක්ෂණික ත්‍රස්තවාදය විසින් නැති වෙලා ගිහින්. තාක්ෂණික ත්‍රස්තවාදය විසින්. ඉස්සර එක වෙලාවට කෑවේ. දැන් බලන්නකෝ එක එක කන්නේ එක වෙලාවට. අම්මා කන්නේ එක වෙලාවක. ළමයි කන්නේ තව වෙලාවකට. ගෙදර දුව කන්නේ පාඩම් කරලා ඉවර වෙලා. දුව පාඩම් කරනවා කියලා ඉතින් අපි අම්මලා හිතාගෙන ඉන්නවා. ලොකු පුතා කණ්ඩ ඇවිල්ලා නැහැ. ඌ තාම මේ හන්දියේ කොත්තු කටේ ගාව. එක එක වෙලාවට කන්නේ. එකෙක් ටීවී එක දිහා බලාගෙන ටීවී එක කනවා. තව එකෙක් පිළිකන්නට වෙලා හෑන්ඩ් ෆෝන් එකෙන් පැණි පෙර මල් කඩ කනවා. දැන් මේක වෙලාවට කණ එක නැති උනේ තාක්ෂණික ත්‍රස්තවාදය නිසා. සුන්දර හැන්දෑවකෝ මම දන්න ගයක් තියෙනවා. මේ පාරේ තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා දකුණට හැරිලා යන්න තියෙනවා. මෙතන ඉඳලා ගත්තොත් විනාඩි 5යි. විශ්වාස කරන්න. දෙයියන් පල්ල ඇත්ත කියන්නේ. මං ගිහින් තියෙන හින්දා කියන්නේ. තට්ටු 4ක් ගෙයි. තට්ටු 4ක්. ඒ ගේ සමස්ත දිග මේට වඩා දිගයි. උඩම තට්ටුවේ බුදු ගෙයක් තියෙනවා. යටම තට්ටුවේ ස්විමින් පූල් එකක් තියෙනවා. කාමර 18ක් තියෙනවා. 12ක් AC කරලා තියෙනවා. ජීප් 4ක් තියෙනවා. අම්මගේ එකයි තාත්තගේ එකයි පුතාගේ එකයි දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට එකයි. ඩ්‍රයිවර්ලා 4 දෙනෙක් ඉන්නවා. උයන්ඩ කුස්සියක් තියෙනවා. කුස්සිය සාමාන්‍යයෙන් අපේ නම් ගමේ හැටියට කඩයක් වගේ. ඒ ගමේ කඩයක් වගේ. කුක්ලා දෙන්නෙක් ඉන්නවා. ගාඩන් එකට එක්කෙනෙක් ඉන්නවා. අතු ගාන්න වෙන මිනිහෙක් ඉන්නවා. නෝනා ඉන්නවා මහත්තයා ඉන්නවා. කාමර 18ක්.
ෆෝන් එකක්ද? හා මේක. කාමර 18ක් තියෙනවා 17ක් වහලා තියෙනවා. එකෙන් එකක් මට ඇරලා තියෙනවා. ඔබ හොඳටම දන්න රාජ්‍ය නායකයෝ ඇවිදින්න ඒකේ ඉඳලා යනවා. මොනවා හරි කරදරයක් වෙච්චාම ඇවිදින්න ඉන්න තැනක් එතන. දැනුත් ඉන්නවා. පෞද්ගලික ගයක්. කාමර 18න් ඒව කාමර දෙකක් තුනක් තියෙනවා. ඔක්කොම පවුලේ සමාජිකයෝ ඉන්නේ එක කාමරයක. ඒ ගෙදර ටීවී නෑ. විශ්වාස කරන්න ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. පන්සලක් වශයෙන් යන්නේ ගංගාරාමයට විතරයි. කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. මහත්තයා උදේට ගෙදරින් පිට වෙනකොට ඉංග්‍රීසියෙන් කතා කරන නෝනා දන ගහලා වඳිනවා. හැමදාම මහත්තයා එළියට යන්න යනකොටම නෝනා දන ගහලා වඳිනවා. හැමදාම රාත්‍රියේ නිින්දට යන්න කලින් දරුවෝ 3 දෙනා අම්මටයි තාත්තටයි දෙන්නටම වඳිනවා. නෝනා මහත්තයාට වඳිනවා. නිින්දට කලින්. පුදුම සල්ලියක් එක දවසකට සමස්ත වියදම්, ගෙදර වියදම්, පාටි වියදම්, පඩි නඩි ඔක්කොම අතහැරපුවාම එක දවසකට දානවා ලක්ෂ 5ක් ස්ථිර තැන්පතුවට. දවසකට. දිනපතා උදේ රෑ දවල් සෙනසුරාදා ඉරිදා ඔක්කොම සාමාන්‍ය ගාන හදලා බලපුවාම සමස්ත වියදම් අරලා ෆ්ලයිට් චාර්ජත් එක්ක ස්ට්‍රයික් කරන කාලත් එක්ක ඉන්ද්‍ර නීතියත් එක්කම ගත්තාම දවසකට ලක්ෂ 5ක් දානවා ඩිපොසිට්. චරට සල්ලි තියෙන නඩත්තු වෙනවා ජීවිතේ. අර සුන්දර හැන්දෑව ගෙවනවා. මම මේ ප්‍රශ්න අහන්නේ උත්තරයක් බලාගෙන නෙවෙයි. ඔබට කොච්චර වෙලාව ඉතුරු වෙලා තියෙනවද නවකතා කියවන්න? කොච්චර වෙලාව ඉතුරු වෙලා තියෙනවද ඇත්තටම දරුවොත් එක්ක, දරුවන්ගේ පොත්පත් එක්ක, දරුවොත් එක්ක ඉගෙන ගත්ත දේවල් කතා කරන්න? අපේ තාත්තා අපේ ගෙදර අර චූටි මං කියපු පැලේ එක ඇඳක් තිබුණා ලනු කැඩිච්ච. එක පුටුවක් තිබුණා කකුල් 3යි තිබ්බේ. බිත්තියට හේතු කරලා වාඩි වෙන්න. හැබැයි අපේ ගෙදර නිර්පද්‍රුතව තිබුණ පොත් රාක්කයක්. හැමදාම රැට භූමි තෙල් කුප්පි ලාම්පුව තියාගෙන තාත්තා පත්තර බලන. අම්මා තව භූමි තෙල් කුප්පි ලාම්පුවකින් පොත් කියවනවා. දැක්කද දරුවෝ දෙන්නේ ආචාර්යවරු මහාචාර්යවරු බවට පත් වෙච්ච ගෙදරක හැටි. දැන් වැරද්ද ඉස්කෝලේද නෑ. අපි දෙන්නම ගිය ගමේ පොඩි ඉස්කෝලේට. මතක තියාගන්න ළමයින්ට දෙන්න ඕන කරන්නේ සැප පහසුකම් වලින් පහසුකම් මිසක් සැප නෙමෙයි. සැප පහසුකම් කියන්නේ එක වචනයක් නෙමෙයි. සැප කියන්නේ ලක්සරි, පහසුකම් කියන්නේ ෆැසිලිටි. සැප දෙන්නේ ඇඟට පොත්, පෑන්, පැන්සල්, බෑග්, මේස්, සූස්, ලේස්, traveling, book hire, ලොකු ඉස්කෝල ඒවා. ඒ සැප. ඉස්කෝලේ ටයිල්, ෆෑන් සැප. පහසුකම් මනසට දෙන්නේ. අම්මයි තාත්තයි අතර විරසකයක් තියෙනවා නම් අන්න ළමයාගේ පහසුකම නැති වෙනවා. තාත්තා පුංචි අම්මා කෙනෙක් එක්ක කතා කරනවා නම්, අම්මා බාප්පා කෙනෙක් එක්ක කතා කරනවා නම් ඕනෑවට වඩා මං කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඇති වෙන අරුබුදේ ළමයාට බලපානවා ළමයාගේ විෂය අධ්‍යාපනයේට. ගෙදර තියෙන ආර්ථික අරුබුදේ කොච්චර හරි කතා කරනවා නම් දරුවන්ට ඒක ඇහෙනවා නම් අන්න පහසුකම නැති වෙනවා. පවුල් අතර තියෙන ගැටුම් කොච්චර හරි කතා කරනවා නම් අන්න ළමයාගේ මානසික පහසුව නැති වෙනවා. කොච්චර හරි දේශපාලනයේ ගෙදර කතා කරනවා නම් කතා කරන දේශපාලනයේ ගැටුම්කාරී නම් අන්න ළමයාගේ මානසික පහසුව නැති වෙනවා. ටීවී එක දාලා මේ කාලේ හැටියට ටීවී වල තියෙන
නිවුස් පෙන්නනවා නම් අන්න ළමයින්ගේ මානසික පහසුව නැති වෙනවා. දැන් ඔබේ දරුවන්ව ඔබට පුළුවන් මහාචාර්යවරු බවට පත් කරන්න ඇත්තටම පුළුවන්. අර මානසික පහසුව දෙන්න. මානසික පහසුව දෙන්න. ඔබ උත්සාහ කරන්නෙම සල්ලි වලින් දෙන්න පුළුවන් සැප දෙන්න. දැන් ඇත්තටම අන්තිමේට මොකද වුනේ? ඔබට බයිසිකල් පදින්න පුළුවන් පෙට්‍රල් නැතත් ළමයාට බයිසිකල් පදින්න බෑ ගිනක් දුන්නත්. ඒක හින්දා ජීවිතේ නඩත්තු කරනවයි කියලා කියන එකෙන් අපි අයින් වෙලා ගිහින් ඇඟවල නඩත්තු කරන තැනට ඇවිදින්න අපේ අවධානය තියෙන්නේ තනතුරු ගැන. අපේ අවධානය තියෙන්නේ ප්‍රොමෝෂන් ගැන. අපේ අවධානය තියෙන්නේ සල්ලි ගැන. අපේ අවධානය තියෙන්නේ ගල් වැලි සිමෙන්ති යකඩ ලී වීදුරු වලින් හදන ගේ ගැන. අපිට මේ ගේ ඇතුලේ තියෙන පවුලේ ලස්සනකම සුන්දරකම සහ නිදහස අපේ අවධානයෙන් ගිලිහි ගොස්. මේක මං කියන්නේ කතා කරන්න ගෙදර ගිහිල්ලා. ගෙට කියන්නේ ඉංග්‍රීසියෙන් house කියලා. home කියලා වචනයක් තියෙනවා තව. home කියන්නේ ගෙදර නෙවෙයි. house කියන්නේ ගෙදර, home කියන්නේ නිවස. ගෙදර හදන්න ගල් වැලි සිමෙන්ති යකඩ ලී වීදුරු ටයිල් එක ස්ටයිල් ඕනි. ඒව ගන්න සල්ලි ඕනි. හැබැයි ඒ ගේ ඇතුලේ හෝම් එකක් හදන්න පුළුවන්. හෝම් එකට කියන්නේ නිවස කියලා. නිවස හවුස් එක හදන්න ගල් වැලි සිමෙන්ති වලට වීදුරු වලට යකඩ වලට වේදන් යනවා. හැබැයි හෝම් එක හදන්න වේදන් යන්නේ පොඩි දුවගේ සිනහ වෙලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනේ විලයි තියනවා නම් තමයි නිවස හැදෙන්නේ. ඒ නිවස හදන්න තමයි අර සුන්දර හැන්දෑව තියෙන්නේ. ලෝකේ හැම රටකම තියෙනවා. ලංකාවේ නෑ. ලංකාවෙත් හැම ජාතිකයෙකුටම තියෙනවා. සිංහලයන්ට නෑ. පුදුම අවාසනාවක්. ඒක නිසා අපේ මූණේ හිනාව නෑ. ශාරීරික සෞඛ්‍යය නෑ. හිතට නිවනක් නෑ. ඒක නිසා සිනහ මලක් මුව අද්දර රන්දා ජීවත් වෙන්න නම් ජීවිතය කියන්නේ මොකද්ද කියන එක ගැන අවධානය යොමු කරන්න වෙනවා. දාලා යන සියල්ල බදාගෙන ඉන්නවට වඩා ඇත්තටම අරගෙන යන සහනය සහ සතුට වෙනුවෙන් නිදහස සහ සිනහව වෙනුවෙන් කාලය වෙන් කරන්න අදවත් තීන්දුව කරන්න. දාලා යන ගෙවල් දාලා යන සල්ලි ඒ සියල්ලම වෙනුවෙන් ඇත්තටම ජීවිතේ භුක්ති විඳින සන්තෝෂය. ජීවිතය කියන්නේ විඳින එක. ඒ විඳින්න වෙලාව වෙන් කරගන්න. නව කතා කියවන්න දරුවන්ට පේන්න. කෙටි කතා කියවන්න දරුවන්ට පේන්න. පොත් කියවන්න දරුවන්ට පේන්න. සෙල්ලම් කරන්න දරුවොත් එක්ක අර ආදරණීය අහිංසක ගෙදර ඉන්න ගෑණි පව්. ආදරණීය ස්වාමි පුරුෂයා පව්. ඇයි? ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ආදරේ ඉල්ලගෙන. ඒ ආදරය බලාපොරොත්තු වෙලා ඉන්න අයට මාසෙකට සැරයක් පඩිය ගිහින් දෙන්න එපා. උන් බලාපොරොත්තු වෙන්නේ මාසික පඩිය නෙවෙයි. උන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ ආදරේ. දැන් සතියකට විතර කලින් උදේ දානගෙන ආව උපාසකම්ම කෙනෙක්. තරුණ උපාසකම්ම කෙනෙක් බබාලා දෙන්නෙකුත් ඉන්නවා. අපේ හාමුදුරුවෝ මට හම්බෙන්න ඕනකොට දාන දීලා ඉවර වෙලා සිල් පන්සල් එහෙම අරගෙන ඉවරනාට පස්සේ විනාඩියක් මට දෙන්න පුළුවන්ද කතා කරන්න. බස් කතා කරන්න මොකද්ද ප්‍රශ්නේ? අනේ අපේ හාමුදුරනේ මං ගින්නි ගොඩක ඉන්නේ කිව්වා. මං කො මොකෝ මං දන්නවා බැඳලා ඉන්නේ කියලා. ඇයි මොකෝ ප්‍රශ්නයක්ද? ඕවනේ අපේ මිනිහා අපේ හාමුදුරනේ මිනිහා කියලා කියන්නේ මේ ගෑනිටත් අවුරුදු 35කට වඩා නෑ. මොකද්ද ප්‍රශ්නේ? සල්ලි වියදම් දෙන්නේ නැද්ද? වියදම් දෙනවා. එහෙනම්
අනේ අපේ හාමුදුරනේ කවදාක්වත් hina වෙලා කතා කරන්නේ. කවදාක්වත් හොඳින් කතා කරන්නේ. කවදාක්වත් ආදරෙන් කතා කරන්නේ. කවදාක්වත් මං වෙන එකක් රහයි කියන්නේ. කවදාක්වත් මං ගිහින් දෙන තේක රසයි කියන්නේ නැහැ. වියදම් දෙනවද? වියදම් දෙනවා. ළමයින්ටත් බලනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? අපේ හාමුදුරනේ නීතියෙන් පෞල් ජීවිත ගෙවම් කරන්න බෑ. ලෝ එකට වගේ ජීවත් වෙන්නේ. උඹ ওই ටික බලාගනින් මම මේ ටික බලා ගන්නම් කියලා කියනවා. උඹේ සල්ලි උඹ තියාගනින් මගේ සල්ලි මං තියාගන්නම් කියලා කියනවා. අපේ හාමුදුරුවනේ ව්‍යවස්ථානුකූලව ජීවත් වෙන්න පුළුවන්ද කියලා අහනවා ගෙදරක. ඒක මගෙන් අහනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුවද කියලා පෞල් ජීවිතය ගෙවම් කරන්න පුළුවන්. මං කිව්වා ඉතින් මම කරන්නද කියලා. මං අර පොලිසියත් එක්ක ගනුදෙනු තියාගන්නවා වගේ තමයි ගමේ ගෑනුත් එක්ක තියාගන්නේ සම්බන්ධය. තව ලෙඩක් නේ පාර. දැක්කද ඒ ගෑනට තියෙන එකම ප්‍රශ්නේ මිනිහා ඉන්නවා මිනිහට කිසි ලෙඩක් දුකක් නැහැ. මිනිහා හරි නිර්භීත නිරෝගී මිනිහෙක්. හොඳ ආදායමක් තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ගෙදර වෙන මොකුත් ප්‍රශ්න මොනවාක්වත් නැහැ. කන්න බොන්න තියෙනවා. ඉන්න හිටින්න තියෙනවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෑණි අපේක්ෂා කරන ආදරේ නැහැ. මට කියනවා ඌට අවවාද කරන්න කියලා. ඔව් අවවාද කරලා හදන්න පුළුවන්ද බං? ඔව්වා. මං ඉතින් ගෙන්නලා කිව්වා කෝකටත්. ඌ කියලා ගියා යන්න. ඔක්කොම අවවාද ඉවරනාට පස්සේ කියලා ඌ ගියා යන්න. මං කල්පනා කළා මදෑ ගුටි නොකා බේරුණා කියලා මං නිකන් හිටියා. දැක්කද? බලාපොරොත්තු වෙන්නේ ස්නේහවන්ත ජීවිතයක්, ආදරණීය ජීවිතයක්. ඉතින් ගෑණි කියනවා ළමයිත් එක්ක හරියට hina වෙන්නේ නැහැ. චූටි දුව හුරතල් කරන්නේ නැහැ. තාත්තා එනකන් ඉන්නවා ළමයි සෙල්ලම් කරන්න. ඌ ආපු වෙලාවෙ ඉඳලා මේ ලෝ එකට කතාව. ගෙදර තාත්තා එනකොට ගෙදර ගෑණිත් බයයි ළමයිනුත් බයයි. උන් කැමති තාත්තා ගෙදර එන්නේ නැත්තම්. හැමදාම බැරක්කෙම ඉන්නවා නම් කැමතියි ඌ. වැරදුනාද මන්දා? නෑ වැඩ පොලේම ඉන්නවා නම් කැමතියි. ඒක තමයි ගෙදර භාර්යාව කැමති නම් ස්වාමි පුරුෂයා හැන්දෑවට එනවා බලන්න. ගෙදර මිනිස්සයා කැමති නම් ගෙදර ගිහින් භාර්යාවගේ මූණ බලන්න. කොයි වෙලාවෙද ගෙදර යන්නේ කියලා හිතා නම් ඉන්නේ. අන්න එතන ජීවිතයක් තියෙනවා. අදත් එනවා අරු අයියෝ වැනි මල ගාතේ කියලා හිතෙනවා නම් එතන ජීවිතයක් නැහැ. ගෙදරින් වැඩට යනකොට පිරිමියට හිතෙනවා නම් අදත් මේ මලයි අස්සනේ කඩපණේ ඉද්දන්නේ කියලා එතන ජීවිතයක් නැහැ. ඒක නිසා අවබෝධය තියාගන්න. ඇයි ළමයින් සිංහල මිනිස්සුන්ට ළමයි අඩු? හුලං වැදිලා හම්බ වෙනවා නෑනේ. ඇයි අනිත් අයට ළමයි වැඩි? ජීවිතේ නඩත්තු වෙනවා. ඉතින් ඒකින්ද මං කියන්න ඕන දේවල් ටිකයි කිව්වේ. 11යි 20යි දැන් වෙලා. ඒක නිසා මීට වඩා කාල වේලාව ගන්න බෑ. ඔබ සූදානම් නම් මට තවත් පුළුවන් වෙන දවසක හරි වැඩි විස්තර නැතුව කොඩි දාන්නේ නැතුව ලොකු සූදානමක් නැතුව ඔය කැන්ටිමේ හරි කමන්නේ බිම වාඩි වෙලා මේ වගේ වේදිකා හදන්න නැතුව බුද්ධ පූජා සකස් කරන්න නැතුව ජීවිතය ගැන තව කතා කරන්න. සංවිධානයේ ලොකුවට නැතුව මිත්‍රානන්දට කිව්වහම එයා ඔක්කොම කරයි. හිතන සිතිවිල්ලත් එක්ක අර පවුල කියලා කියන එක ගැන හිතන්න ලෝකේ හරි දියුණුයි. ඇත්තම කිව්වොත් එහෙම සිංගප්පූරුව කොච්චර දියුණු රටක්ද? චූටි ගෙවල් තියෙන. ඉන්දියාවේ මං ඉන්න කාලේ මං හිටපු මහාචාර්යතුමියගේ ගේ මෙන්න මෙච්චර විතරයි.
තට්ටු දෙකක් තිබුණා චුට්ටයි. ඉන්නේ එළියේ. බුදියන් විතරයි ගෙට එන්නේ. පොඩි ගෙවල්. ප්‍රංශේ කොහොම හරි ගේ ඇතුලේ වාහනේ නවත්තන්න බෑ. පාරේ නවත්තලා යන්න ඕනේ. එච්චරට පොඩි ගෙවල්. අපේ ගෙවල් කොච්චර ලොකුද කිව්වොත් එහෙම ගිනි දාලා ඉවර කරන්නත් බෑ. වැරදුනාද මන්දා. ඒත් කෑල්ලක් ඉතුරු වෙනවා. ලොකු ගෙවල්. ඒ හින්දා ඊටාම ආදරයෙන් මේ කාරණාව කියන්නේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා හිතන්න. බුදුහාමුදුරන්ට ජීවිතයක් තිබ්බා. මාලිගාව දාලා ගිහින්. ඒක නිසා මේ කාරණා ටිකට ඔබේ අවධානය යොමු කරනු ඇති කියලා කල්පනා කරනවා. එමෙති ආරක්ෂක කොට්ඨාසයේ සුබ සාධක සංගමේ සානිකුත් අංශයන්ගේ දායකත්වයේ ඇතුව විශේෂ ආරක්ෂක දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ එමෙති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමාගේ ආශිර්වාදයේ සහිතව සහකාර පොලිස් අධිකාරී සුබ සාධකතුමාගේ සහ සියලු රාජ්‍ය නිවේදිත නිලධාරී මහතුන්ගේ සහස්ථාන අධිපති එමෙති ආරක්ෂක කොට්ඨාසයේ උපදෙස් පරිදි කටයුතු කරමින් අද දවසේ අභාවයටපත් වුණු ජයන්ත ගුණවර්ධන නිලධාරියා ඇතුළු කොට ඇති ඔබ හැම නමින් අභාවයටපත් හැමතෙම පින් වේවා නිවන් වේවා කියලා සාදු කියන්නේ. ඔබටත් ඔබගේ ආදරණීයයන් දයාබරයන් ඇතුළු හැම දිනාට නිරෝගී සම්පත චිරජීවනය ශාන්තියම උදා වේවා කියලා සාදු කියන්නේ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචාතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තුනුරුවන් සරණයි. විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීතුමන්ලාගේ ඒ වගේම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිතුමන්ගේ ආරාධනය පරිදි විශේෂයෙන්ම 29 වෙනි කරුණ තමයි බුද්ධ පුත්‍රයන්න් වහන්සේ කෙනෙක් දැකීම. 30 වෙනි කරුණ තමයි හාමුදුරනේ සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම. ඉතින් ඔබ වහන්සේ වැඩවීම තුළින් ඇමති ආරක්ෂක කොට්ඨාස පරිසරය තුළට උතුම් මංගල කරුණු රාශියක් සෑම පොහෝ දිනයකදීම සිදු වෙනවා. ඒ නිසා ඔබ වහන්සේට බොහෝ කාලයක් ලෝකවාසී සත්වයා වෙනුවෙන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උතුම් ධර්ම දේශනා මහිමය ඔබ වහන්සේගේ මුලින් ප්‍රකාශ කිරීමට සියලු ලෝකවාසීන්ට ධර්මයේ දේශනා කිරීමට ධර්ම කරුණු කාරණා පහදා දීමට ඔබ වහන්සේට මහිමය ධෛර්ය ශක්තිය චිරජීවනය ලැබේවායි නමස්කාර පූර්වකව පුද කර සිටමින් මේ අවස්ථාවේදී ඔබට පුණ්‍යානුමෝදනා ගෙනෙනවා සියලුම නිලධාරීන් මහත්මීන් වෙනුවෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. අසල පුර පසළොස්වක පොහෝ දිනේදී ඇමති ආරක්ෂක කොට්ඨාස සුබ සාධක අංශය සුබ